සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන යාළු හැමෝටම accounting කුපේ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් අපි අද කතා කරන්න යන්නේ SLFRS 9 Financial Instrument Standard එක. ඉතින් තාමත් ඔයාලා අපේ accounting කුපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. SLFRS 9 Financial Instrument Standard කියලා කියන්නේ යුනිවර්සිටි එක්සෑම් කරන එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් එක්සෑම් කරන අයට වගේම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයටත් ටිකක් සංකීර්ණ ස්ටෑන්ඩඩ් එකක්. ඉතින් ඒකට ප්‍රධානම හේතුව මේ ස්ටෑන්ඩඩ් එකේ ස්කෝප් එක අනිත් ස්ටෑන්ඩඩ්ට වඩා ටිකක් වැඩි. ස්ටෑන්ඩඩ් පොතේ මේ ස්ටෑන්ඩඩ් එක සාමාන්‍ය පිටු 200කට කිට්ටු වගේක් ගන්නවා. ඒ වගේම ප්‍රක්ටිකල් කැම්පැනි එක ඉන්කම් ස්ටේට්මන්ට් එකයි බැලන්ස් ෂීට් එකයි අර ගත්තොත් ඒක තියෙන අයිටම් වලින් 50%කට වඩා වැඩි කොටසක් කව වෙන්නේ මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් ස්ටෑන්ඩඩ් එකෙන්. ඉතින් ඒක ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකකට එහෙම නැත්නම් බැංක් එකකට ෆයිනෑන්ස් කම්පැනි එකට ඔය ගියොත් එහෙම තවත් වැඩි වෙනවා. ඉතින් අන්න ඒ තරම් වැදගත්කමක් තියෙන ස්ටෑන්ඩඩ් එකක් තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ ස්ටෑන්ඩඩ් එක ඇත්තනම ටිකක් කම්පලෙක්ස් වුණත් මම මේ වීඩියෝ එකට මේක තින සංකීර්ණ එහෙම නැත්නම් කම්පලෙක්ස් ඒරියාස් ගොඩක් සරලව ඔයාලට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මම විස්තර කරනවා. යුනිවර්සිටි එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් එක්සෑම් කරන අයට වගේම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන අයටත් ඉතාම වැදගත් වෙන මේ ස්ටෑන්ඩඩ් එක හරියට අවබෝධ කරගන්න මේ වීඩියෝ එක මුලින් ඉඳලා අගටම බලන්න අමතක කරන්න එපා. හරි, දැන් අපි පටන් ගමු මේ SLFRS 9 Financial Instrument Standard එක සරලව අවබෝධ කරගන්න. හරි, අපි මුලින්ම බලමු ඇයි IASB එක එහෙම නැත්නම් International Accounting Standard Board එක මේ IFRS 9 Standard එක ලෝකයට ඉන්ට්‍රොඩියුස් කළේ කියලා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔයාලා දන්නවා 2007-2008 වර්ෂයේ ඇති වුණ ලෝක ආර්ථික අවපාතය එහෙම නැත්නම් ලෝක මූල්‍ය අර්බුදය මේකට ප්‍රධානම හේතුව. ඉතින් මේ ලෝක මූල්‍ය අර්බුදය 2008 ඇතිවෙන ප්‍රධානම හේතුව තමයි ඇමරිකාවේ සබ්ප්‍රයිම් මෝගේජ් මාකට් එකේ ඩික්ලයින් වීම. ඉතින් මේ මාකට් ඩික්ලයින් එක ටිකෙන් ටික ඇමරිකාවේ ෆයිනෑන්ෂල් සිස්ටම් එකේ ඩික්ලයින් වීමක් දක්වා පැතිරලා ගියා. ඒකත් සමගම ලේමන් බ්‍රදර්ස් එහෙම නැතිනම් ඇමරිකාවේ තිබ්බ ලොකුම සහ පැරණිතම බැංකුව බංකොලොත් වුණා 2008. ඉතින් මේකත් සමගම මේක බලපෑම මුළු ලෝකයටම පැතිරලා ගියා. ඉතින් අන්න ඒක නිසා තමයි මේ ලෝක මූල්‍ය අර්බුදයක් 2008 ඇති වෙන්න ප්‍රධානම හේතුව වුණේ. ඉතින් ISB එක මෙන්න මේ තත්ත්වය අවබෝධ කරගෙන ISB එක හිතුවා මේ කම්පැනි වල මේ අවධියේ තිබ්බ කම්පැනි වල හරි ප්‍රොවිෂනින් පොලිසි එකක් එහෙම නැත්නම් මේ වගේ ෆියුචර් ඇති වෙන්න පුළුවන් ලොසස් වලට හරියට ප්‍රොවිෂනින් එකක් තිබ්බනම් මේ වගේ ලොකු විනාශයක් වීම වළක්වා ගන්න තිබ්බා කියලා. ඉතින් අන්න ඒක තමයි ප්‍රධානම හේතුව මේ IFRS 9 ස්ටෑන්ඩඩ් එක ඉන්ට්‍රොඩියුස් කරන්න. ඉතින් ඊට අමතරව ඒකට කලින් තිබ්බ IAS 39 ලංකාව අපි හඳුන්වන LKS 39 ස්ටෑන්ඩඩ් එකේ තිබ්බ දුර්වලතාවත් මේකට ප්‍රධානම හේතුවක් වුණා IFRS 9 ස්ටෑන්ඩඩ් එක ඉන්ට්‍රොඩියුස් කරන්න. දැන් අපි බලන්න යන්නේ මේ ස්ටෑන්ඩ් එක කවදා ඉඳන්ද ඇප්ලිකබල් වෙන්න කියලා. ඉතින් 2008 ISB එක පටන් ගත්ත මේ IFRS 9 ප්‍රොජෙක්ට් එක ෆයිනලයිස් වුණේ එහෙම නැත්නම් ප්‍රේස් 1 එක ෆයිනලයිස් වුණේ 2014 ජූලි 24. ඉතින් එදා ඉඳලා ඉෂුව කළ මේ accounting standard එක ඉෆෙක්ටිව් වුණේ 2018 ජනවාරි 1 වෙනිදා. ඉතින් මෙන්න මේ කාලය අතරතුර යම්කිසි කම්පැනි එකකට අවශ්‍ය වුණා නම් මේ ස්ටෑන්ඩඩ් එක ඉම්ප්ලිමන්ට් කරන්න එයාලට early adoption එක පර්මිට් කළා ISB එක. නමුත් ලංකාවේ සිනාරියෝ එක ගත්තොත් නම් ලංකාවේ ගොඩක් කම්පැනි 2018 ජනවාරි 1 වෙනිදා තමයි ට්‍රාන්සිෂන් වුණේ IAS 39 වල ඉඳන් SLFRS 9 වලට. ඉතින් ඔයාලා දන්නවා මම කලින් කතා කළා වගේ ISB එක 2014 ඉන්ට්‍රොඩියුස් කළා IFRS 9 ස්ටෑන්ඩඩ් එක. ඉතින් CA ශ්‍රී ලංකා ආයතන එහෙම නැත්නම් අපි කියන චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එක තමයි අපේ 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනතට අනුව
ලංකාවේ accounting standard implement කරන්න සහ introduce කරන්න බලාත්මක කරලා තියෙන ආයතන. ඉතින් මේ ශ්‍රී ලංකා එක 2012 ඉඳලා අපි ඇඩප්ට් කරන්නේ ISB එක විසින් නිකුත් කරන International Financial Reporting Standard. ඉතින් මේ IFRS 9 ලංකාවේ අපි SLFRS 9 කියලා තමයි ඉම්ප්ලිමන්ට් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් කියලා කිව්වහම මේක තනි ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි. SLFRS 9 ඉන්ට්‍රොඩියුස් කරන්නත් කලින් අපිට ස්ටෑන්ඩඩ් 3ක් තිබ්බා මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් ස්කෝප් එක කවර් කරන්න. ඉතින් ඒ ස්ටෑන්ඩඩ් තමයි LKS 32. ඒකෙදි අපි ගත්තේ definition and presentation. ඊට පස්සේ LKS 39 මෙතනදි තමයි recognition and measurement කතා කළේ. ඊට පස්සේ SLFRS 7 mainly disclosures. ඉතින් SLFRS 9 එන්න කලින් තිබ්බ ස්ටෑන්ඩඩ් 3 තමයි මේ පාට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ SLFRS 9 එකෙන් රිප්ලේස් උනේ මේ LKS 39 ස්ටෑන්ඩඩ් එක විතරයි. ඉතින් ඒක ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන දෙයක්. මොකද SLFRS 9 කියලා කියන්නේ මේ සියලුම ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් වලට අදාළ ස්ටෑන්ඩඩ් කැන්සල් වෙලා එන ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි. මේකෙන් කැන්සල් වෙන්නේ එහෙම නැත්නම් මේක රිප්ලේස් කරන්නේ LKS 39 ස්ටෑන්ඩඩ් එක විතරයි. හැබැයි ඒකෙනුත් hedge accounting part එක තාමත් කම්පැනි වලට අවසර දීලා තියෙනවා මේ SLFRS 9 ස්ටෑන්ඩඩ් එකෙන් 39 වල තියෙන hedge accounting කොටස ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට හේතුව තමයි තවමත් SLFRS 9 වල මැක්‍රෝ හෙජින් කියන ප්‍රොජෙක්ට් එක හරියට ෆයිනලයිස් වෙලා නැහැ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක ෆයිනලයිස් වෙනකන් තාමත් කම්පැනි වලට ප්‍රැක්ටිකලි අවසර තියෙනවා 39 වලට අනුව හෝ SLFRS 9 වලට අනුව hedge accounting ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මේ SLFRS 9 ස්ටෑන්ඩඩ් එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් මේ ස්ටෑන්ඩඩ් එකේ කවර් කරන ඒරියාස් මොනවද කියලා. ඉතින් ඔයාලට පේනවා මේ ස්ටෑන්ඩඩ් එක ටිකක් කම්ප්ලෙක්ස් ඒ වගේම ටිකක් විශාලයි. ඉතින් ටිකක් ටයිම් කන්සියමින්. නමුත් මම මේ හැම කන්සෙප්ට් එකක්ම ඉතා සරලව ඔයාලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට මම එක්ස්ප්ලেইন කරනවා. ඉතින් අපි මේ හැම කන්සෙප්ට් එකක්ම එකින් එක දැන් අපි කතා කරමු. මුලින්ම අපි බලමු LKS 39 එහෙම නැත්නම් පැරණි ස්ටෑන්ඩඩ් එකයි SLFRS 9 එකයි අතර තිබ්බ ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. මේ ස්ටෑන්ඩඩ් දෙකේ ප්‍රධාන වශයෙන් classification and measurement, ඊට පස්සේ impairment, hedge accounting වගේ areas වල වෙනස්කම් අපිට බලා ගන්න පුළුවන්. classification and measurement ගත්තාම LKS 39 වල financial asset වර්ග 4ක් තිබ්බා. fair value through P&L, LNR, held to maturity, AFS තමයි ඒ categories. හැබැයි SLFRS 9 වල categories තියෙන්නේ 3යි. පළවෙනි එක amortized cost, දෙවෙනි එක fair value through OCI, තුන්වෙනි එක fair value through P&L. ඉතින් LKS 39 වල මේ financial asset category 4ට වෙන් කරන්න යොදාගත්ත ප්‍රධානම සාධකය තමයි management එකේ intention එක. ඉතින් මේ intention එකට අමතරව අපි මේ financial instrument වල characteristics පොඩ්ඩක් සලකලා බැලුවා. ඉතින් SLFRS 9 වල අපිට ඒ විදිහට judgment එකකින් එහෙම නැත්නම් solely based on the management intention අපි classify කරන්න. ඉතින් ඒ වෙනුවට SLFRS 9 වල ටෙස්ට් වර්ග දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි ඒකට කියනවා SPPI test, business model test කියලා. අපි මේවා ඉස්සරහදී මේ වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරනවා. ඔයාගේ කම්පැනි එක මොකක් හරි equity investment එකක් කරලා තිබ්බනම් සහ ඒ equity investment එකට quoted price එකක් නැතිනම්, ඒ කියන්නේ ඒක listed company එකක් නෙමෙයි නම් LKS 39 වල ඔයාලට තිබ්බ option එකක් ඒක cost එකට තියාගන්න. හැබැයි SLFRS 9 වල ඔයාට එහෙම කිසිම option එකක් නැහැ. ඔයාගේ equity investment එකක් cost එකට තියාගෙන යන්න. ඉතින් අපි reclassification of financial asset වලට આવොත් LKS 39 වලත් SLFRS 9 වලත් දෙකේම reclassification allow කරනවා. LKS 39 වල reclassification එක වෙන්නේ සාමාන්‍යයෙන් management එකේ intention එක change වුණාම.
හැබැයි SLFRS 9 වල එතනින් එහාට ගිහලා ඒගොල්ලෝ කියනවා entity එකේ business model එක change වුණොත් විතරයි ෆයිනන්ශල් ඇසෙට් එක රීකලසිෆිකේෂන් එක ලව් කරන්න කෙරති අපි බලම ඉස්සරහට මොකක්ද මේ බිස්නස් මොඩල් එකක් කියලා කියන්නේ LKS 39 වල තිබ විශේෂ රූල් එකක් තමයි මේ ටේන්ටිං රූල් එක කියලා කියන්නේ ඔයා ෆයිනන්ශල් ඇසෙට් එකක් හෙල්ට මැචුරිටි කැටගරගේ තියෙද්දී ඔයා ඒ කැටගරගේ සබස්ටන්ශල් සේල්ස් කලා නම් වාට මේ ටේන්ටින් රූල් එක ඇප්ලයි වෙන එතෙන්දි ඔයාට සිද්ධ වෙනවා මේ හෙල්ට මැජුරිටි සම්පූර්ණ පෝට්පෝලිය එකම ඒ ෆෙස් විදිහට කලසිෆයි කරන්න ඉතින් එහෙම රෝල් එකක් මේ SLFRS 9 වල අපිට දකිින් ලැබෙන නෑ ඊළඟට classification and measurement of financial liabilities ඉතින් LKS 39 වල වගේම SLFRS 9 වලත් අපිට financial liabilities classify කරන්න තියෙන්නේ amortized cost හරි fair value through P&L හරි කියන කැටගරි දෙකෙන් එකට හැබැයි LKS 39 වල ඔයා මොකක් හරි ෆයිනන්ශල් ලයිබිලිට එකක් ෆෑවලට P&L කියන කැටගරීකට දැම්මොත් වාට සම්පූර්ණ පයාවැලූ එකම දාන්න වෙන්නේ P&L එකට හැබැයි SLFRS 9 වල ඔයා ෆයිනන්ශල් ලයිබිලිට එකක් ෆෑවලට P&L කලසිෆයි කරනවන එමනතන් ඩිසිගනේට් කරනවන වාට පුළුවන් ඒ ෆයිනන්ශල් ලයිබිලිට කියන ෆෑවලූ ගේනෝ ලොස්ස එක පාට් එකක් OCI සහ පාට් එකක් P&L කලසිෆයි කරන්න ඒකට හේතුව තමයි වල දන්නවා ඩෙප්ට ඉන්ස්ට්‍රමන්ට් එක ෆෑවලූ එක ඩිටර්මයින් කරන්නේ ඉන්ට්‍රස් රේට් එකෙන් ඉතින් ඔයා ගන්න දවසේ ඉන්ට්‍රස් රේට් එකයි ඔයා ෆෑවලූ කරන දවස ඉන්ට්‍රස් රේට් එක අතර ඩිෆරන්ස එක තමයි මේ ෆෑවලූ ගේනු ලොස් කියලා අපි හඳුන්වන්නේ අපි උදාහරණයක් ගමු හිතන්න ඔයා වෙන කම්පැනියක් ඉෂූ කළ ඩිබෙන්ච එකක් ඇක්වා කරනවා කියලා ඇතම් පර්චස් කරනවා කියලා ඉතින් ඔයා හිතන්න ඔයා ඒ පර්චස් ඩිබෙන්ච එක පර්චස් කරන්න 10%කට එතකොට 10%කට මාකට් රේට්යකට පර්චස් කරත් අපි හිතම රුපියල් 90ක් වෙනවා කියලා ප්‍රයිස් එක හැබැයි ඔයා මේක ෆෙයා වැලියු කරන දවසට ගියාම මේක ඉන්ට්‍රස්ට් රේට් එක 15% වෙලා තියෙන්න පුළුවන් මොකක් රීසන් එකක් එතකොට අනිවාර්යෙන් මේක එදාට ප්‍රයිස් එක අපි හිතුවොත් 85ක් කියලා ඔයාගේ ෆෙයා වැලියු රුපියල් 5ක ලොස් එකක් තියෙන ඉතින් ඔයා ෆයිනන්ශල් ඇසෙට් එකක් නවා මේක ඉන්වෙස්ට් කරන නිසා ඔයාලට මේක ෆයිනන්ශල් ඇසෙට් එකක් එතකොට ඔයා මේකේ බුක් කරනවා 5ක් නැතම් රුපියල් 5ක ෆෙයා වැලියු ලොස් එකක් ඉතින් ඔයා හිතන්න මේ ඩිබෙන්ච් එක ඉෂූ කළ කම්පැනි එකේ පැත්තෙන් එතකොට ඔයා මේ ඩිබෙන්ච් එක ඉෂූ කළේ 10%කට එතකොට රුපියල් 90කට තමයි මාකට් එකට ඉෂූ කළේ හැබැයි ඔයා මේක වැලියු කරන ඩේට් එකට මේක මාකට් ඉන්ට්‍රස්ට් රේට් එක 15ක් ඉතින් ඔයාගේ මාකට් වැලියු එක මේ ලයබිලිටියේ රුපියල් 85යි එතකොට ඔයාලට රුපියල් 5ක වාසියක් හම්බෙලා තියෙනවා ඉතින් ඇත්තටම මේ SLFRS 9 එක මේ රුපියල් 5 දිහා බලලා වකින් අහනවා මේ රුපියල් 5ක ගේන් එකක් ලයිබිලිටි අඩු වෙලාපු ගේන් එකක් ඇත්තටම ආවේ මාකට් එකේ සිද්ධ වෙච්ච දෙයකින්ද නැත්නම් ඔයාගේ ක්‍රෙඩිට් රිස්ක් එක වැඩි වුණ නිසාද එහෙම කියලා ඉතින් හිතන්න ඔයාගේ කම්පැනි එක දිගින් දිගටම ලොස් වෙන්න ගන්නනවා කම්පැනි එක ස්ටේබල් නැතිනම් ඔයා ඉෂූ කරන ඩිබෙන්ච එකක ඉන්වෙස්ට් කරන්න ඉන්වෙස්ටර්ස්ලා වැඩි ඉන්ට්‍රස්ට් රේට් එකක් ඉල්ලනවා නැත්නම් රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න් එක වැඩියෙන් ඉල්ලනවා කම්පැනි එක අනිත් කම්පැනි වලට සාපේක්ෂව. ඒකට හේතුව ඔයා කම්පැනි හොඳ හින්දා නෙමෙයි ඔයා කම්පැනිය නරක හින්දා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වකෙදී ඔයා මේ ලයබිලිටිය අඩුවීම ගේන් එකක් අඳුනගන්නේ ඔයාගේම කම්පැනියේ ක්‍රෙඩිට් රිස්ක් එක වැඩිවීම හේතුවෙන්. ඉතින් මේ ස්ටෑන්ඩඩ් එක කියනවා SLFRS 9 එක කියනවා අන්නේ ක්‍රෙඩිට් රිස්ක් එකේ වැඩිවීම අපි හිතුවොත් 2% කියලා 10% ඉඳලා 15% දක්වා වැඩි වෙන්න ඉන්ට්‍රස්ට් රේට් එක හේතුව 3%ක් මාකට් එකේ චේන්ජ් එකක් හින්දා 2% ඔයාගේ ක්‍රෙඩිට් රිස්ක් එකේ චේන්ජ් එකක් ඉන්නේ. ඉතින් අන්න ඒ අවස්ථාවේදී ඔයාලට පුළුවන් රුපියල් 2ක් OCI වලටත් රුපියල් 3ක් P&L එකටත් රෙකග්නයිස් කරගන්න. ඒ වගේම ඔයාලා මෙතනදී මතක තියාගන්න තවත් වැදගත්ම දෙයක් තමයි
මේ විදිහට ක්ලසිෆයි කරන්න ෆෑවලු ගේන ලොස්ස එකින් ඕසියි දාන පාට් එක අපිට රීසයිකල් කරන්න බෑ. ඉතින් මේ රීසයිකලින් කියලා කියන්නේ ෆයිනෑන්ෂල් ඇසෙට්ටයක් හරි ලයිබිලිටියක් හරි ඩීරෙකග්නයිස් කරද්දී OCI තියෙන පාර්ට්යක් නැවත P&L ගේන්න බෑ. ඉතින් මෙන්න මේ ෆයිනෑන්ෂල් ලයිබිලිටි එකදී ක්‍රෙඩිට් රිස්ක් එක වැඩි වෙලා හරි ක්‍රෙඩිට් ක්වොලිටි එක ඩිටෝරියේට් වෙලා හරි ඔයා OCI ක්ලසිෆයි කරන පෝෂන් එක ඔයාට P&L ගේන්න බැහැ. හැබැයි මේ කියලා තියෙන ස්ටෑන්ඩර්ඩ් කියලා තියෙන අවස්ථාවලදී ඔයාට යම් සලකා බැලීමක් කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපි දැන් බලන්න යන්නේ LKS 39 වල ඩීරෙකග්නිෂන් සහ SLFRS 9 වල ඩීරෙකග්නිෂන් අතර තිබ ප්‍රධාන වෙනස්කම්. ඉතින් 39 වල වගේම SLFRS 9 වලත් මේ රීසයිකලින් කියන කන්සෙප්ට් එක පර්මිට් කරනවා. හැබැයි SLFRS 9 වල ඔයා ෆෑවලට P&L කියන කැටගරීකට ඉක්විටි ඉන්ස්ට්‍රමන්ටයක් ක්ලසිෆයි කරොත් ඉනිශියලි වාට ඒක ෆෑවලු ගේන ලොස් එක නැවත P&L චාර්ජ් කරන්න බැයි ගැන රීසයිකලින් ප්‍රොහිබිටඩ්. ඊළඟට ඉම්පෑමන්. ඉතින් මේ ස්ටෑන්ඩ් එක එහෙම නැත්නම් SLFRS 9 වල වැදගත්ම කොටස කිව්වොත් නිවැරදි මේ ඉම්පෑමන් කියන ඒරියා එක. මොකද LKS 39 එහෙම නැත්නම් IAS 39 වල ඉඳලා IFRS 9 වලට ISP එක මූව් වෙන්න ප්‍රධානම හේතුව තමයි ඉම්පෑමන් මොඩල් එකේ ඒගොල්ලෝ සිදු කරපු වෙනස්කම්. LKS 39 වල තිබෙන ප්‍රධානම දුර්වලතාවය තමයි LKS 39 ඉම්පෑමන් මොඩල් එක අපි කියනවා ඉන්කර්ඩ් ලොස් මොඩල් එකක්. එහෙම නැත්නම් එයා ඉම්පෑමන් බුක් කරන්නේ දැනට තියෙන්න නැතන් දැනට ඉංක වෙච්ච ලොස් ඉවෙන්ටෝල්ට විතරයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා SLFRS 9 වල ෆියචර් ලොස් ඉවෙන්ට්ස් වලටත් ඉම්පෑමන් බුක් කරන්න මොඩල්ලයක් ඩිවලප් කරලා තියෙනවා SLFRS 9 වල. ඊට අමතරව LKS 39 වල ඉක්විටි ඉන්ස්ට්‍රමන්ට් වලටත් අපි ඉම්පෑමන් බුක් කළා. නමුත් SLFRS 9 වල ඉක්විටි ඉන්ස්ට්‍රමන්ට් කියන කැටගරීක SLFRS 9 වල ස්කෝප් අවුට් කරලා තියෙනවා. ඉතින් SLFRS 9 වල ඉක්විටි ඉන්ස්ට්‍රමන්ට් වලට ඉම්පෑමන්ට් බුක් වීමක් සිදු වෙන්නේ නැහැ. මං ඔයාලට මේ වීඩියෝ එක පටන් ගද්දී කිව්වා වගේ මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රමන්ට් කියලා කියන්නේ තනි ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි. ඉතින් ඔයාලා දන්නවා මේ SLFRS 9 ස්ටෑන්ඩඩ් එක එන්නත් කලින් අපිට ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රමන්ට් වල ස්ටෑන්ඩඩ් තුනක් තිබේ. එකක් තමයි LKS 32, LKS 39 සහ SLFRS 7. ඉතින් මේ SLFRS 9 එක මං කිව්වා වගේ රිප්ලේස් කළේ IAS 39 එක එහෙම නැත්නම් LKS 39 එක. ඉතින් තවමත් මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රමන්ට් එක කියන්නේ මොකක්ද, ෆයිනෑන්ෂල් ඇසෙට් එක කියන්නේ මොකක්ද, ෆයිනෑන්ෂල් ලයබිලිටි එක කියන්නේ මොකක්ද කියන මේ ඩෙෆිනිෂන් සියල්ලම තවමත් තියෙන LKS 32 ස්ටෑන්ඩඩ් එකේ. ඉතින් ඔයාලට ඒ ගැන අවබෝධයක් ලබා ගන්න ඕන නම් ඒ ස්ටෑන්ඩඩ් එක කියවලා බලන්න. හරි. අපි දැන් යමු රෙකග්නිෂන් ක්‍රයිටීරියා එකට. IFRS 9 වල එහෙම නැත්නම් SLFRS 9 වල මේ රෙකග්නිෂන් ක්‍රයිටීරියා එකෙන් කියන්නේ ඔයා මොන අවස්ථාවකද ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රමන්ට් එකක් බුක් වල හඳුනගන්න කියලා. ඉතින් ස්ටෑන්ඩඩ් එක කියනවා ඔයා මොකක් හරි කොන්ට්‍රැක්ට් එකකට පාටි එකක් උන වෙලාවෙදී ඔයාට සිද්ධ වෙනවා මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රමන්ට් එක might be a financial asset, financial liability ඔයාට බුක් කරන්න සිද්ධ වෙනවා ඔයා මොකක් හරි කොන්ට්‍රැක්ට් එකකට පාටි එකක් උන අවස්ථාවේ ඉඳලා. ඉතින් අපි බලමු උදාහරණයකින් මොකක්ද මේ කියන්නේ කියලා. මේ උදාහරණ තුන බැලුවොත් පළවෙනි එකේදී ABC කියන කම්පැනි ප්ලෑන් කරනවා විතරයි පර්චේස් කරන්න ඉන්ටරෙස්ට් රේට් ස්වැප් එකක්. ඉතින් මෙතෙන්දී කමිට් වෙලා නැහැ, තාම ප්ලෑන් කරනවා විතරයි. ඉතින් ඔයාට ස්වැප් ඇග්‍රීමන්ට් එකක් රෙකග්නයිස් කරන්න බෑ. දෙවෙනි අවස්ථාවේදී ඔයා එන්ට වෙලා තියෙනවා ක්‍රොස් කරන්සි ස්වැප් එකක් එක. ඉතින් මෙතෙන්දී ඔයාට සිද්ධ වෙනවා ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රමන්ට් එකක් ඔයාගේ බොක්ස් වල අයිඩෙන්ටිෆයි කරගන්න, එහෙම නැත්නම් රෙකග්නයිස් කරන්න. තුන්වෙනි අවස්ථාවේදී ඔයාට තාම කෝටේෂන් එකක් ඇවිල්ලා විතරයි. ඔයා තාම කමිට් වෙලා එහෙම නැත්නම් ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා නැහැ. ඉතින් මේ වෙලාවේදී ඔයාට බැහැ ඔයාගේ ෆයිනෑන්ෂල් පොසිෂන් එකේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රමන්ට් එකක් රෙකග්නයිස් කරන්න. අපි ඊළඟට කතා කරමු
මේ SLFRS 9 ස්ටෑනඩ් එකේ රෙකග්නිෂන් ක්‍රයිටීරියා කියන කොටසම තියෙන මේ රෙගුලවේ පර්චස් ඕ සේල් කියන්න මොකක්ද කියලා. තිමට දන්නවා සාමාන්‍ය ෆයිනන්ශල් ඉන්ස්ට්‍රමන්ට් එකක් බයිෝ සෙල් කරද්දි අපි ඇග්‍රිමෙන්ටක් හෝ ඩීල් ටිකට්ටයක් සයින් කරනවා. ඉතින් එතැන්දි අපිට පුළුවන් විවිධ කෑශ් පේමෙන්ට් ටර්ම්ස්වල්ට යන්න උදාහරණයක් විදිහට ඔයාට ඇග්‍රිමෙන්ට් එක එහෙම නැත්නම් ඩීල් ටිකට සයින් කරන ඩේට් එකේම කෑශ් පේමෙන්ට් එක කරන්න පුළුවන්. නැතිනම් ඩේට් එක පහු වෙලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඊට වඩා වැඩි කාලයක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විවිධ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් වලට රෙගියුලේටර් කෙනෙක් හරි එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ නෝම්ස් කන්වෙන්ෂන් අනුව හැදිච්ච පේමෙන්ට් ටර්ම්ස් තියෙන. උදාහරණයක් විදිහට සමහර ෆයිනන්ශල් ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවාට පර්චේස් එකක් සෙල් කරද්දී ගන්න දවසේම ඒ ඉන්ස්ට්‍රුමන්ට් වලට කෑෂ් පේමන්ට් එක කරන්න වෙනවා. අපි ඒකට කියනවා කෑෂ් පේමන්ට් ටර්ම් එකක් කියලා. ඊළඟට අපි හිතමු දවසක් එන්ටර් වෙන දවසට පස්සේ දවසක වෙනවා නම් ඒක ටොම් කෑෂ් පේමන්ට් ටර්ම්ස් එකක්. අතට ඔය වගේ කෑෂ් ටොම් ස්පොට් ට්‍රාන්සැක්ෂන් ඒ වගේ විවිධ ටර්ම්ස් වලින් විවිධ පේමන්ට් ටර්ම්ස් තියෙනවා. ඉතින් මේ රෙගුලර් ට්‍රාන්සැක්ෂන්යක් කියලාගෙන අන්න ඒ වගේ දෙයක්. එතකොට ඔයා ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගද්දී ඔයාට ඒ පර්චේස් ඔෆ් සේල් එකට එන්ටර් වෙන ඩේට් එකේදීම ඔයාට සමහර විට කෑෂ් ගෙවන්න සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයාට ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් පර්චේස් ඔෆ් සේල් එකේදී දින එහෙම නැත්නම් ඩේට්ස් දෙකක් හම්බ වෙන එකක් තමයි ට්‍රේඩ් ඩේට් එක අනිත් එක සෙටල්මන්ට් ඩේට් එක. ඉතින් ට්‍රේඩ් ඩේට් කියලා කියන්නේ ඔයා ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එක පර්චේස් ඔෆ් සේල් කරන්න ඇග්‍රී වෙන දවසේ එහෙම නැත්නම් එන්ටර් වෙන දවසේ. සෙටල්මන්ට් ඩේට් එක කියලා කියන්නේ ඔයා ඒ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එක පර්චේස් කරනවා නම් ඒකට පේමන්ට් එක කරන දවස එහෙම නැත්නම් සෙල් කරනවා නම් වල පේමන්ට් එක ලැබෙන දවස. හරි මේ කන්සෙප්ට් එක ගොඩාක් වැදගත්. මොකද මේක ඇත්තරම කම්පැනියකට චොයිස් එකක්. මොකද කම්පැනියකට පුළුවන් එක්ක ට්‍රේඩ් ඩේට් එකවුන්ටිං යන්න නැතිනම් සෙටල්මන්ට් ඩේට් එකවුන්ටිං යන්න. ඉතින් ට්‍රේඩ් ඩේට් එකවුන්ටිං ඇඩප්ට් කරපු කම්පැනි එක ඔයා මොකක් හරි ඔය කම්පැනි එක මොකක් හරි ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් පර්චේස් කරන්න සේල් කරන්න ඇග්‍රී වුණා නම් ඒ ඩේට් එකට තමයි ඔයාගේ බැලන්ස් ෂීට් එකට ඇසෙට් හෝ ලයබිලිටි එක රෙකග්නයිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඩීරෙකග්නයිස් කරන්න ඕනේ. හැබැයි සෙටල්මන්ට් ඩේට් එකවුන්ටිං යන කම්පැනි එක කෑෂ් පේමන්ට් එක උන දවසේ තමයි මේ කියන එන්ට්‍රීස් පාස් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙතනදී ප්‍රධානම වෙනස. දැන් අපි බලමු මේ ට්‍රේඩ් ඩේට් සහ සෙටල්මන්ට් ඩේට් කියන එකේ මොකක්ද වෙනස කියලා එක්සාම්පල් එකක් ඇසුරින්. ඔයාලට මේ කියෙව්වොත් කම්පැනි A agreed to buy a රුපියල් 100ක් පටන ට්‍රෙෂරි බිල් එකක් BOS කින් ගන්න ඇග්‍රි වෙලා තියෙනවා මාර්තු 15. හැබැයි මේකට පේමන්ට් එක කරලා මේ ට්‍රෙෂරි බිල් එක අපිට ට්‍රාන්ස්ෆර් වුණේ මාර්තු 17 වෙනිදා. එතකොට කම්පැනි A ඇඩප්ට් කරන ට්‍රේඩ් ඩේට් එකවුන්ටින් නම් මම කලින් විස්තර කළා වගේ 15 වෙනිදාට මෙයා බුක් කරගන්න ඕනේ මේ ඇසෙට් එක. ඇසෙට් එක කොහොමද බුක් කරගන්නේ? ට්‍රෙෂරි බිල් එකක් අයිඩෙන්ටිෆයි කරන ඇසෙට් එකක් විදිහට පේබල් එකක් අයිඩෙන්ටිෆයි කරනවා BOC එකට. මොකද මේ 15 වෙනිදා වෙද්දි පේමන්ට් එක තාම කළා නැහැ. 17 වෙනිදා පේමන්ට් එක කරන දවසේ ඔයා කරන්නේ කෑෂ් එක ක්‍රෙඩිට් කරලා පේබල් BOC account එක ඩෙබිට් කරනවා. හැබැයි ඔයාගේ කම්පැනි එක සෙටල්මන්ට් ඩේට් එකවුන්ටිං ඔප්ෂන් එක නම් යූස් කරන්නේ ඔයාට 15 වෙනිදාට ඇසෙට් එකක් එහෙම නැත්නම් මේ ට්‍රෙෂරි බිල් එක රෙකග්නයිස් කරගන්න බෑ. ඒ වෙනුවට 17 වෙනිදාට තමයි මේ ට්‍රෙෂරි බිල් එක බුක් වල රෙකග්නයිස් කරගන්නේ. හැබැයි මෙතනදී තව අපිට වැදගත් කන්සෙප්ට් එකක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි ඔයා ඉස්සරහට ඉගෙන ගනී මේ ට්‍රෙෂරි බිල් එකක් එහෙම නැත්නම් මේ ඩෙබ්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපිට ක්ලාසිෆයි කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා. එකක් තමයි amortized cost classification එක, fair value through P&L classification එක, fair value through OCI classification එක. ඉතින් ඔයා මේ 15 වෙනිදා ගන්න ඇග්‍රි වෙච්ච ට්‍රෙෂරි බිල් එක ඔයා fair value through P&L හරි fair value through OCI හරි නම් ක්ලාසිෆයි කරන්න ඉන්නේ ඔයාට සිද්ධ වෙනවා fair value gain or loss එකක්
රෙකග්නයිස් කරන්න. එතකොට මෙතන්දී වාට රුපියල් 100 නම් ෆෙයාර් වැලියු එක මේක 102ක් වුණානම් මාර්තු 16 වෙද්දී වාට සිද්ධ වෙනවා රුපියල් 2ක ගේන්නයක් 16 වෙනිදාට රෙකග්නයිස් කරන්න මේ ඇසෙට් එකට. හැබැයි මේ ඇසෙට් එක දැනටමත් රෙකග්නයිස් වෙලා නැහැ. නමුත් රුපියල් 2ක ගේන් එකක් වෙනම රෙකග්නයිස් කරන්න අවශ්‍යයි. හැබැයි ඔයා මේ ට්‍රෙෂරි බිල් එක ඇමෝටයිස් කොස්ට් නම් ක්ලැසිෆයි කරන්න ඉන්නේ වාට හෙම කිසිම එන්ට්‍රියක් 15 වෙනිදාට 16 වෙනිදාට කියන ඩේට් වලට පාස් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි ඊළඟට කතා කරන්න යන්නේ ක්ලැසිෆිකේෂන් කියන ඒරියා එක. මම මේ වීඩියෝ එක පටන් ගද්දිම වලත් කතා කළා වගේ LKS 39 වලට වඩා SLFRS 9 වල තිබ්බ ප්‍රධාන වෙනසක් තමයි මේ ටෙස්ට් දෙකක් true ක්ලැසිෆිකේෂන් එක ඩිසයිඩ් කරන එක. ඉතින් අපි මෙතනදී ටෙස්ට් වර්ග දෙකක් ගැන අපි ඉගෙන ගන්න. එකක් තමයි SPPI ටෙස්ට්, අනිත් එක බිස්නස් මොඩල් ටෙස්ට්. අපි බලමු මේ ටෙස්ට් වර්ග දෙක මොනවද කියලා. පළවෙනි එක SPPI ටෙස්ට්, එහෙම නැත්නම් SPPI ක්‍රයිටීරියා. ඉතින් මෙතනදී අපි බලන්නේ මේ ෆයිනෑන්ෂල් ඇසෙට් එකක්. ඒ කියන්නේ වෙන්න පුළුවන් ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකක්, එහෙම නැත්නම් ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට් එකක්. මෙතනදී අපි පළවෙනි ටෙස්ට් එකෙන් බලන්නේ අපි මේ පර්චේස් කරපු ෆයිනෑන්ෂල් ඇසෙට් එකේ කෑෂ් ෆ්ලෝස් මොන වගේද කියලා. එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝස් වල ලක්ෂණ මොනවද කියලා. ඉතින් ඔයා මිලදී ගත්තේ නැත්නම් පර්චේස් කළ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එකේ ෆයිනෑන්ෂල් ඇසෙට් එකේ ඔයාට ඉන් ෆියුචර් හම්බ වෙන්නේ ඔයා ඉන්වෙස්ට් කළ ප්‍රින්සිපල් ඇමවුන්ට් එක සහ ඉන්ට්‍රස්ට් එක විතරක් නම් අපි මෙතනදී කියනවා ඔයා SPPI ක්‍රයිටීරියා එක මීට් වෙනවා කියලා. උදාහරණයක් විදියට ඔයා සාමාන්‍ය ලෝන් එකක් දුන්නොත් වෙන කාට හරි වෙන කම්පැනි එකට ඔයා දුන්න ගානයි ඒ ලෝන් එක දුන්න කාලෙට පොලියකුයි විතරයි හම්බෙන්නේ. ඔයා ඩිබෙන්චර් එකක් මිලදී ගත්තොත් ඔයා ඩිබෙන්චර් එකේදී දුන්න කැපිටල් එකයි ඔයා ඩිබෙන්චර් එක අතේ තියාගෙන කාලෙට ඉන්ට්‍රස්ට් එකකුයි විතරයි නම් හම්බ වෙන්නේ. මේ ක්‍රයිටීරියා එක මීට් වෙනවා. ඉතින් මේ SPPI ටෙස්ට් එකේදී ප්‍රින්සිපල් එක කියලා කියන්නේ මම කලින් සඳහන් කළා වගේ ඔයා ඇත්තරම මුලදී ඉනිෂියලි දුන්න amount එක, principal amount එක, interest එක කියලා කියන්නේ consideration for time value of money and credit risk. ඉතින් මෙතනදී අපි කියනවා මේ basic lending arrangement. එහෙම නැතිනම් අපි මේ මං කලින් සඳහන් කළ ඔයා යම්කිසි මුදලක් වෙනත් පාර්ශ්වයට දුන්නාම ඒ දෙන මුදලයි ඒ දෙන කාලයට ඉන්ට්‍රස්ට් එකකුයි අය කර ගන්න නැත්නම් අපි කියන basic lending arrangement මෙන්න මේ SPPI ක්‍රයිටීරියා මීට් වෙනවා. ඉතින් මෙතනදී ඔයා ඔයාගේ ඉන්ට්‍රස්ට් රේට් එකට ප්‍රොෆිට් මාර්ජින් එකක් ඇඩ් කරන එකවත් ඔයා මේ ලෝන් එක ලබා දෙන පුද්ගලයාගේ රිස්ක් එක වැඩි හින්දා ඔයා ඒකට පොඩි රිස්ක් මාර්ජින් එකක් ඇඩ් කරන එක ඔයාගේ මේ SPPI ක්‍රයිටීරියා එක මීට් නොවෙන්න හේතුවක් වෙන්නේ නැහැ කියලා මේ ස්ටෑන්ඩ් එක පැහැදිලිවම කියනවා. හැබැයි මෙන්න මේ වගේ දේවල් ඔයාගේ මේ ෆයිනෑන්ෂල් ඇසෙට් එක ඇතුළේ තියෙනවා නම් මේ SPPI ටෙස්ට් එක මීට් වෙන්නේ නැහැ. පළවෙනි එක ඔයා ඉන්වෙස්ට් කළ මොකක් හරි බොන්ඩ් එකක හරි ඩිබෙන්චර් එකක කන්වර්ටිබල් ඔප්ෂන් එකක් තියෙනවා නම් ඉතින් මෙතනදී ඔයා දුන්න ගානයි ඔයා ඉන්වෙස්ට් කළ ගානයි ඔයාට ඉන්ට්‍රස්ට් එකකට අමතරව ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා කන්වර්ට් කරන්න. මේ වගේ ඔප්ෂන් එකක් තියෙන වෙලාවක ඔයාගේ ෆයිනෑන්ෂල් ඇසෙට් එක මේ SPPI ක්‍රයිටීරියා එක මීට් වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව මේ ස්ටෑන්ඩඩ් එක කියනවා ඉන්වෙස්ට් ෆ්ලෝටිං ඉන්ට්‍රස්ට් රේට් එකක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ලෝන් එකේ ඉන්ට්‍රස්ට් රේට් එකයි මාකට් ඉන්ට්‍රස්ට් රේට් එක අතර ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් නම් තියෙන්නේ. ප්‍රතිවිරුද්ධව යනවා නම් මේ වගේ අවස්ථාවකත් ඔයාගේ SPPI ක්‍රයිටීරියා එක මීට් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට අමතරව ඔයාට පර්පෙචුවල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියන්නේ මැචුරිටි එකක් නැති ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඔයා පර්චේස් කරලා තියෙනවා. හැබැයි මේක ඉෂුව කළ කෙනාට පුළුවන් any point of time මේ ඒක ඉෂුව කළ amount එක ගෙවලා මේ කැන්සල් කරලා දාන්න. ඉතින් එතෙන්දී cancellation option එකක් ඉෂුවට තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකත් මේ SPPI ක්‍රයිටීරියා එක මීට් වෙන්නේ නැහැ කියලා ස්ටෑන්ඩ් එක පැහැදිලිවම කියනවා.
දැන් අපි බලමු මේ ෆයිනන්ශල් ඇසට් කලසිෆිකේෂන් එක දෙවැනි ටෙස්ට එක වෙන බිස්නස් මොඩල් ටෙස්ට එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතැන්දි ඇත්තටම අදහස් වෙන්නේ මේ කම්පැනී අපි සලකා බලන කම්පැනීගේ මැනේජ්මන්ට් එක මේ ෆයිනන්ශල් ඇසෙට් අරගෙන මොකක්ද කරන්න යන්න කියලා. තින් එතන් දෙවි බලනවා මේ මැනේජ්මන්ට මේ ෆයිනන්ශල් ඇසෙට්ස් ගන්නේ ඒකෙන් හම්බෙන කෑශ් ලෝස් ටික අරගන්න ඒකන්නේ ගන්න දවස දළමික මැචූ වෙන දවස වෙන කන්තින කෑශ් ලෝස් ටික අරගන්නද මේ ෆයිනන්ශල් ඇසෙට් කම්පෙනට ඇක්වා කරගන්න එහෙම නැති නම් මේ ඇසෙට්ස් අරගන්නේ මාකට් රේට්ස් අඩු වැඩවීම තුළින් සෙල් කල්ලා ගේන් එකක් ගන්නද එහෙම නැතිනම් මේ කියන පර්පස් දෙකටමද. ඉතින් මෙන්න මේවා තමයි අපි බිස්නස් මොඩල්ස් කියලා සරලෝම හඳුන්නන්නේ. ඉතින් මේ බිස්නස් මොඩල් කියන කන්සෙප් එක නිකම්ම ඉන්ටෙන්ෂන් එකක් නෙවේ මේක ඇවිල්ලා typically observable through the activities undertaken. මෙතනදී අපිට past history එක බැලුවොත් කම්පැනි එකේ මේ කියන ෆැක්ට් මේ කියන ඉන්ටෙන්ෂන් එක ප්‍රූව් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් වාට නිකම්ම කට වචනෙන් දෙයක් කියන්න අපි මේ ගන්නේ සෙල් කරන්න කියලා. එතන මේ හා සමාන දේවල් කම්පැනි මැනේජ්මන්ට් එක අරගෙන කරලා තින්නේ මැචුරිටි එකක් තියාගත්ත එක නම් වාට කියන්න බෑ මේක සෙල් කරන්න තියන් ඉන්න පෝට්ෆෝලියෝ එකක් කියලා. ඉතින් මේක ඇත්තටම ලොකු ජජ්මන්ට ලේරිය එක මිතන්දී වාට ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එක වගේ වැඩියෙන් යොදාගන්න සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මවර කලින් කිව්ව වගේ බිස්නස් මොඩල්ස් වර්ග 3ක් තියෙන පුළුවන්. එකක් තමයි ඔයා ෆයිනන්ෂල් ඇසෙට්ස් අරගන්නේ ඒකෙන් හම්බෙන කන්ට්‍රැක්චුවල් කෑෂ් ෆ්ලෝස් ටික කලෙක්ට් කරගන්න. එහෙම නැතිනම් ඒ ඇසෙට්ස් ඔයා ඇක්වයර් කරන්නේ මාකට් එකේ කන්ඩිෂන් එක අනුව ගේන් එකක් ගන්න. එහෙම නැතිනම් මේ කියන පර්පස් දෙකටම වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි බලන්න යන්නේ මේ ෆයිනන්ශල් ඇසෙට් වල පළවෙනි ටයිප් එක ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් එක කොහොමද ක්ලැසිෆයි කරන්න කියලා. ඉතින් මේකට අර මම කලින් සඳහන් කළ SPPI ටෙස්ට් එකයි බිස්නස් මොඩල් ටෙස්ට් එකයි කියන කන්සෙප්ට් දෙක පිළිබඳ අවබෝධය ඉතාම වැදගත්. ඉතින් මේ ඩයග්‍රෑම් එක දිහා ඔයාලා බැලුවොත් මේ ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකක පළවෙනි ප්‍රශ්න තමයි ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් ක්ලැසිෆිකේෂන් එකේ දාන පළවෙනි ප්‍රශ්න තමයි SPPI ටෙස්ට් එක මීට් වෙනවද? ඒකෙන් කියන්නේ ඔයාගේ ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් ඔයාට හම්බ වෙන්නේ ඔයා දීපු කැපිටල් එකයි ඉන්ට්‍රස්ට් එකයි විතරද? එහෙම නෙමෙයි නම් ඒ කියන්නේ ඊට අමතරව අර මං කලින් සඳහන් කළා වගේ මොනවා හරි ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා නම් නැත්නම් වෙන බෙනිෆිට් එකක් තියෙනවා ඔයාට අනිවාර්යෙන්ම fair value to P&L එකට යන්න සිද්ධ වෙනවා. ඔයාට වාගේ ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් එක fair value to P&L ක්ලැසිෆිකේෂන් එක කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාගේ ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් එක SPPI ටෙස්ට් එක මීට් වෙනවනම් ඊළඟට අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයා ඇයි ඒක තියන් ඉන්නේ? නැත්නම් ඔයාගේ බිස්නස් මොඩල් එක මොකක්ද? ඉතින් ඔයාගේ බිස්නස් මොඩල් එක hold to collect cash ද? ඒ කියන්නේ ඔයා මේ ඇසෙට් එක ගන්නේ ඔයාගේ ඇසෙට් එකෙන් හම්බෙන සල්ලි ටික එකතු කර ගන්නද? yes නම් අපිට පුළුවන් amortize cost කියන කැටගරි එකට යන්න. no නම් ඊළඟට අහනවා ඔයා මේක තියන් ඉන්නේ සල්ලි මේකින් හම්බෙන සල්ලි ටික ගන්න වගේම සහ විකුණන්නත් බලාගෙන මේකෙන පර්පස් දෙකටමද? ඉතින් yes නම් අපිට පුළුවන් fair to OCI කියන ක්ලැසිෆිකේෂන් එකට යන්න. ඉතින් මෙතන සරලවම ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ SPPI ටෙස්ට් එකයි බිස්නස් මොඩල් ටෙස්ට් එකයි දෙකම සැටිස්ෆයි වෙනවා නම් ඔයාලට පුළුවන් amortize cost යන්න. හැබැයි SPPI මීට් වෙලා ඔයාගේ බිස්නස් මොඩල් එක පර්පස් දෙකම නම් ඒ කියන්නේ සෙල් කරන්න සහ කලෙක්ට් කරන්න කියන දෙකම නම් ඔයාලට පුළුවන් fair to OCI යන්න. හැබැයි කම්පැනි එකට පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා amortize cost amortize cost classification එකට යන්න පුළුවන්කම තිබ්බත් fair to OCI කියන කැටගරි එකට යන්න පුළුවන්කම තිබ්බත් මේ දෙකම අවස්ථාව ලැබුණත් ඔයාලට ක්ලැසිෆිකේෂන් එකට වඩා පුළුවන් fair to P&L කියන ක්ලැසිෆිකේෂන් එක තෝරගන්න. හැබැයි එහෙම allow කරන්නේ
ස්ටෑන්ඩ් එක කියනවා ඔයාගේ accounting mismatch එක එකෙන් අඩු වෙනවා නම් විතරයි කියලා. එහෙම නැතිනම් ඔයාට ඒක කරන්න බෑ. ඉතින් අපි මේ වගේ අවස්ථාවක් හඳුනනවා fair value through P&L designation option එක කියලා. ඒ කියන්නේ ඔයාට amortized cost යන්න පුළුවන්කම තියෙද්දි ඔයාට fair value through OCI යන්න පුළුවන්කම තියෙද්දි ඔයා designate කරනවා නෑ මේක fair value through P&L asset එකක් කියලා. ඊළඟට equity instrument. ඉතින් මේ equity instrument classification එක ගත්තොත් අර කලින් debt instrument එක වගේ complex නෑ. ඒකට හේතුව මෙතෙන්දී ඔයා මේ equity instrument කියලා කියන්නේ ඔයාගේ කම්පැනි එක වෙනත් කම්පැනි එක shares වල invest කරලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා shares වල invest කළාම ඔයාට ඔයා දුන්න ගාන වගේම ඔයාට interest එකක් නෙමෙයි හම්බෙන්නේ. ඔයාට හම්බෙන්නේ dividend එකක්. ඉතින් ඔයාට ඩිවිඩන්ට් එක කොච්චරත්ද නැත්තම් ඊළඟ අවුරුදු ඩිවිඩන්ට් එක හම්බෙයිද කියලා ඔයාලට නිශ්චිත නැහැ. ඒ වගේම මම දන්නවා ඔයා ෂෙයාර්ස් ගත්තාම ඔයාලට ඊට අමතරව ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ඉලෙක්ට් වෙන්න පුළුවන්. ඔයාලට වෝටින් රයිට් එකක් තියෙනවා. ඔයාලට ලික්විඩේෂන් එකකදී කම්පැනි එකේ ඇසෙට් හිමි වෙනවා. ඉතින් මේ වගේ විවිධ බෙනිෆිට්ස් තියෙනවා ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට් වල ඉන්වෙස්ට් කළාම. ඉතින් ඒක නිසා මේ ඩයග්‍රෑම් එකේදී ඔයා නිකන්වත් විහිළුවටවත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ SPPI මීට් වෙනවද කියලා. මොකද අනිවාර්යෙන් SPPI මීට් වෙන්නේ නැහැ ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට් වල. ඉතින් එයා ඊළඟට අහන්නේ අපේ දෙවෙනි ප්‍රශ්නේ විතරයි. මොහොකටද මේක තියන් ඉන්නේ? ඉතින් ඔයා විකුණන්න නම් හෙල්ඩ් ෆොර් ට්‍රේඩින් නම් ඔයාට P&L දාන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතනදී මේ ස්ටෑන්ඩ් එකට කියනවා ඔයා කැමතිද OCI ඔප්ෂන් එකට යන්න. හැබැයි මේ ඔප්ෂන් එක ඔයා සිලෙක්ට් කළොත් ඔයාට අපෝ හැරෙන්න බෑ. මේක අපි කියනවා no choice option එකක් කියලා. මෙතනදී ඔයා OCI ඔප්ෂන් එක තෝරගත්තොත් මේක ඔයාට හැමදාම OCI pair to OCI කියන ක්ලාසිෆිකේෂන් එකේ තමයි ඉන්න වෙන්නේ. ඒ වගේම ඔයාට pair to OCI ක්ලාසිෆිකේෂන් එකේදී fair value gain or loss එක කියන්නේ OCI එකට එහෙම නැත්නම් fair value වෙනම reserve එකකට ඒ වගේම ඔයා කවදා හරි මේ shares විකුණන දවසට ඔයාට බෑ මේ gain or loss එක මේ fair value reserve එකේ තියෙන gain or loss එක නැවත P&L charge කරන. ඒ කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත concept එක recycling කිරීම ඔයාට තහනම්. ඒක ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන concept එකක්. ඒ වගේම ඔයා fair value to OCI classify කරපු equity instrument එකක් නම් එහෙම නැතිනම් ඔයා ඔයාගේ share investment එක fair value to OCI classify කළා නම් ඔයාට මේ ස්ටෑන්ඩ් එකේ impairment losses recognition එකක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද equity instrument වලට අපි impairment recognize කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දැන් කතා කරමු SLFRS 9 ස්ටෑන්ඩ් එකේ ෆයිනෑන්ෂල් ලයිබිලිටි ක්ලාසිෆයි කරන්න පුළුවන් විදි මොනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ මුලින්ම කතා කළා වගේ LKS 39 වල වගේම SLFRS 9 වලත් අපිට ෆයිනෑන්ෂල් ලයිබිලිටිස් ක්ලාසිෆයි කරන්න තියෙන්නේ amortized cost හරි fair value through P&L කියන කැටගරි දෙකකින් එකකට. ඉතින් මේක ඩිෆෝල්ට් කැටගරි එක වෙන්නේ amortized cost කැටගරි එක. ස්ටෑන්ඩ් එක කියනවා මෙන්න මේ පල්ලෙහා තියෙන ඒ කියන්නේ following items වලදී ඇරෙන්න අනිත් හැම වෙලේම amortized cost එකට financial liability තියාගන්න ඕනේ කියලා. ඉතින් derivatives, financial guarantee contracts වගේ දේවල් ඇරුණාම අනිත් හැම දෙයක්ම amortized cost එකට තමයි තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට SLFRS 9 වල option එකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ default liability එක කියන්නේ in default ඔයාගේ financial liability classify වෙන්න ඕනේ amortized cost category එකට. නමුත් ඔයාට option එකක් දීලා තියෙනවා ඔයාගේ liability එක fair value through P&L කියන category එකෙන් පෙන්වන්න. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඔයා එහෙම කිරීම තුලින් ඔයාගේ measurement or recognition inconsistency එක significantly අඩු වෙනවා නම් එහෙම නැතිනම් ඔයාගේ මේ financial liability එකේ performance එක මයින්නේ fair value basis නම් ඔයාට පුළුවන් ඔයාගේ financial liability එක amortized cost තියාගන්න නැතුව fair value through P&L කියන classification එකට දාන්න.
හැබැයි ඔයා මෙහෙමත් ඉනිශියලි මේ විදිහට රෙකග්නයිස් කළොත් fair value to P&L කියලා ඔයාට ආපහු මේක ඇමෝටයිස් කොස් හරවන්න හැකියාවක් නෑ. රීක්ලැසිෆිකේෂන් එකක් allow කරන්නේ නැහැ. ඒකත් ඉතාම වැදගත්. මේ වීඩියෝ එක පටන් ගද්දි මම ඔයාලත් එක්ක කතා කළ ටොපික් එකක් තමයි LKS 39 සහ SLFRS 9 වල තියෙන වෙනස්කම්. ඉතින් එතෙන්දී ෆයිනෑන්ෂල් ලයබිලිටි ක්ලැසිෆිකේෂන් වල මම මේ කන්සෙප්ට් එක කතා කළා. ඉතින් ඔයාලා දන්නවා ඔයා ෆයිනෑන්ෂල් ලයබිලිටි එක fair value to P&L වලට ඩිසිග්නේට් කළොත් ඉනිෂියලි ඔයාට ඔයාගේ සම්පූර්ණ fair value gain or loss එක fair value to P&L යවන්න බෑ. මොකද ඔයාගේ ක්‍රෙඩිට් කොලිටික ඩිටෝරියේට් උන නිසා හෝ ක්‍රඩිට් රිස්ක එක වැඩි වුණ නිසා වාට ෆෑවලු ගේන්නක් ආවොත් ඔට සිද්ධ වෙනවා ඒක OCI හරහා ට්‍රාන්ස කරන්න. ඉතින් ඒකට අපිට පුංචි එක්සම්ෂන් දෙහෙකුත් මේ ස්ටෑන්ඩගෙන් ලබාදිල තියෙනවා. ඉතින් මේ අවස්ථාවදි මෙන්න මේ වගේ එක්සම්ෂන් ගත්තොත් අපිට පුළුවන් සම්පූර්ණ ගේන ලොස්ස එකම අපිට පීල් හරා යවන්න අරම ස්ප්ලිට්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි යන්නේ මීළඟ වැදගත් මාතෘකාවක් වන මෙෂර්මන්ට් කොහොමද කරන්න කියලා IFRS 9 ස්ටෑනඩ් එකේ. හරි මේ විද්‍ය අපි දන්නවා මොකක්ද රෙකගනිෂන් එකේදී වෙන්න SLFRS 9 ඊළඟට කොහොමද ක්ලැසිෆිකේෂන් වෙන්නේ ෆයිනෑන්ෂල් ඇසෙට්ස් ෆයිනෑන්ෂල් ලයබිලිටිස් ෆයිනෑන්ෂල් ඇසෙට්ස් ගත්තාම ඒක ඩෙට් ඉන්ස්ට්‍රුමන්ට් කොහොමද ක්ලැසිෆයි වෙන්නේ ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට් කොහොමද ක්ලැසිෆයි වෙන්නේ කියලා අපි දැන් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අපි බලන්න යන්නේ ඒ ක්ලැසිෆයි කරපු ඒවා කොහොමද මෙෂර් කරලා අපේ බුක්වල සටහන් කරන්න කියලා. එතකොට මෙතන්දි අපි ඇත්තටම අදහස් කරන්නේ දැන් අපේ ක්ලැසිෆිකේෂන් කරපු දේවල් මොන අගයක මොන වැලුව එකටද මේක බුක්ස් වල අපි අයිඩෙන්ටිෆයි කරන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා SLFRS 9 වල ඉනිෂියල් රෙකග්නිෂන් එක වෙන්නේ හැම වෙලේම ෆෙයා වැලුව එකට. ඉතින් මෙතනදී අපි ස්ටෑන්ඩඩ් එක කියනවා එකම එක දෙයක් ඇරෙන් ඒ තමයි trade receivables without significant financing component. මේක SLFR 15 අපේ වීඩියෝ එකකින් වලට කවර් කරනවා. ඉතින් මෙන්න මේ trade receivable එකක් තියෙනවා නම් significant financial component එකක් නැතුව මේකදී ඔයාලට transaction price එක ගන්න පුළුවන් ඔයාගේ initial measurement value එක විදිහට. ඒ අවස්ථාව ඇරෙන්න අනිත් සෑම වෙලාවටම සෑම අවස්ථාවකදීම ඔයා ගන්න ඕනේ fair value එක තමයි initial recognition value එක විදිහට නැත්නම් initial measurement value එක විදිහට. ඉතින් මෙතනදී ඔයාගේ financial instrument එක financial asset එකක් වෙන්නත් පුළුවන් financial liability එකක් වෙන්නත් පුළුවන්. හැබැයි මොනම දෙයක් හරි fair value to P&L නම් ක්ලැසිෆයි කළේ ඔයාගේ fair value එකේ transaction cost තියන්න බෑ. ඒතකොට transaction cost වෙනම P&L charge කරලා තියෙන්න ඕනේ. හැබැයි ඔයාගේ asset එක හරි financial liability එක හරි amortized cost හරි fair value to OCI නම් තියෙන්නේ ඔයා fair value එකට ඔයාගේ transaction cost එක adjust කරන්න ඕනේ. කියන්නේ plus or minus. asset එක නම් plus වෙනවා liability එක නම් minus වෙනවා. ඔයාගේ transaction cost එක. මේ transaction cost කියලා කියන්නේ ඇත්තටම මේ broker charges වගේ ඔයාගේ transaction එක initiate කරද්දී ඔයාලට දරන්න වෙන විවිධ වියදම්. හැබැයි ඒවා ඔයාගේ incremental එහෙම නැත්නම් directly attributable cost වෙන්න ඕනේ මේ transaction එකට. ඉතින් මම කලින් කිව්වා වගේ මේ transaction price එක IFRS 9 එහෙම නැත්නම් SLFRS 9 වල කියන්නේ fair value ගන්න ඕනේ කියලා. ඉතින් fair value කියලා මේ ස්ටෑන්ඩඩ් එකෙන් අදහස් කරන්නේ consideration given or received. ඉතින් මේකේ සරල තේරුම තමයි normally ඔයා transaction එකක් කරන value එක තමයි ඔයාගේ එදා ඒ දවසට fair value එක වෙන්නේ. මොකද ඔයා ඒක කරන්නේ තවත් මාකට් පාටිසිපන්ට් කෙනෙක් එක්ක. ඉතින් එයා ඔයාට ප්ලේවරේෂන් එකක් කරන්නේ ඔයා ආම්ස් ලින්ක් ට්‍රාන්සැක්ෂන් එකක් එහෙම නැත්නම් ෆෙයා ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වෙනවා කියලා අපි ඇසියුම් කරනවා. හැබැයි ඔයාට හිතෙනවා නම්
ඔයා ට්‍රන්සක්ෂන් එක කළේ කළ වැලිුව එක එහෙමනත ෆෙයා වැලිුව එක ඔයාගේ ට්‍රන්සක්ෂන් වැලිුව එකත් එක ඩිෆරන්ස එකත් තියේ කියලා ඔයාට මෙන්න මේ පල්ලෙ හට ඇක්‍රම් එක අනුගමනය කරන්න වෙනවා. ඉති මේක පළමේටම කියන්නේ is the fair value different from transaction price? yes නා ඊට පස්සේ අහනවා fair value අපිට හොයාගන්න පුළුවන්ද quoted market එකක් එහෙම නැත්නම් active market එකක් තියෙනවද observable market එකක් තියෙනවද එහෙම market එකක් නැතිනම් ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ fair value එක කැල් කරලා fair value එකයි ඔය transaction එක ඇත්තටම කළ value එකට difference එක balance sheet එකේ book කරලා amortize කරන්න. හැබැයි ඔයාගේ ෆෙයා වැලියු එක ඔයාට ඊසිලි ඇක්ටිව් මාකට් එක හරි මොකක් හරි කෝඩඩ් මාකට් එකෙන් ගන්න පුළුවන් නම් ඔයා ඒ දිනේට ඒ දවසට තියෙන මාකට් වැලියු එක ඔයා ගත්ත එක ඇත ඩිෆරන්ස් එකක් තියෙන නම් මොකක් හරි එක පුළුවන් ඔයාලට P&L charge කරන්න. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි ස්ටාෆ් ලෝන්. ඉතින් ඔයාගේ ව්‍යාපාර සේවකයන්ට ණයක් දෙන්නේ මාකට් ට්‍රේට් එකට නෙමෙයි. ඉතින් ඒ අවස්ථාවේදී ඔයාගේ ට්‍රන්සැක්ෂන් ප්‍රයිස් එක අපි කියන ඉන්ට්‍රස්ට් රේට් එක ඔයාගේ මාකට් ප්‍රයිස් එක අතර ඩිෆරන්ස් එකක් තියෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී ඔයාට මෙන්න මේ ක්‍රයිටීරියා ටික යූස් කරන්න පුළුවන් ඔයාගේ රෙකග්නිෂන් එකට ඉනිෂියල් මෙෂර්මන්ට් එකට. හරි මං හිතනවා ඔයාලට ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් ඉනිෂියල් රෙකග්නිෂන් එක ගැන හොඳ අදහසක් ලැබෙන්නේ නැති කියලා. දැන් අපි කතා කරන්න යන්නේ සබ්සීකන්ට් මෙෂර්මන්ට් එක. එහෙම නැත්නම් සබ්සීකන්ට්ලි කොහොමද ෆයිනෑන්ෂල් ඇසෙට්ස් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ලයබිලිටි මෙෂර් කරන්න කියලා කතා කරන්න. අපි මුලින්ම බලමු ෆයිනෑන්ෂල් ඇසෙට්ස් ගැන. ඉතින් ඔයාලා දන්නවා අපිට ෆයිනෑන්ෂල් ඇසෙට්ස් වර්ග දෙකක් තියෙනවා ඩෙබ්ට් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා. එතකොට මුලින්ම බලමු ඇමෝටයිස් කොස්ට් එකට තියෙන පුළුවන් ඩෙබ්ට් ඉන්ස්ට්‍රුමන්ට් විතරයි. ඒ වගේම ඩෙබ්ට් ඉන්ස්ට්‍රුමන්ට් තියෙන පුළුවන් ෆෙයාර් ටු OCI. ඉතින් මේ කැටගරි දෙකේම ඒවැ ප්‍රොෆිට් හෝ ලොස් එකට මෙන්න මේ කියන දේවල් සබ්සීකන්ට්ලි චාර්ජ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඩෙබ්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇමෝටයිස් කොස්ට් තිබුණත් ෆෙයාර් ටු OCI තිබ්බත් ඒකෙන් හැමනේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එක කියන්නේ P&L. ඒක දාන ඉම්පෑමන්ට් එක නැත්නම් ECL එක කියන්නේ P&L එකට. ෆෙයාර් වැලියු ගේන් ලොස් එකක් આવත් යන්නේ P&L එකට. ඩීරෙකග්නිෂන් එකේ තියෙන ගේන් ලොස් එක charge වෙන්නේ P&L එකට. හැබැයි ඩෙබ්ට් ඉන්ස්ට්‍රුමන්ට් එක ඇමෝටයිස් කොස්ට් තියෙනවා නම් කිසිම OCI charge එකක් එන්න විදියක් නැහැ. මොකද ඒතර OCI transaction එකක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ඩෙබ්ට් ඉන්ස්ට්‍රුමන්ට් එක fair to OCI තියෙනවා නම් fair value change එක යන්නේ OCI එක හරහා. ඉතුරු ඉන්ට්‍රස්ට් ඉන්කම් ECL වගේ දේවල් P&L charge වුණාට fair value gain loss යන්නේ OCI එක හරහා. ඊළඟට equity investments at fair value to OCI. එතකොට මේකෙන් හම්බෙන dividend යන්නේ P&L එක හරහා. ඊට පස්සේ other gain or losses ඒ කියන්නේ fair value gain or losses යන්නේ OCI එක හරහා. හැබැයි අපි කලිනුත් කිව්වා මේක above වෙනස් කරන්න බැරි ක්ලසිෆිකේෂන් එක වෙනස් කරන්න බැරි තෝරා ගැනීමක්. ඉතින් fair to OCI යන gain or loss එක කවදාවත් රීසයිකල් කරන්න බෑ. ඒ කියන්නේ කවදාවත් මේක ඩීරෙකග්නයිස් කරන මොහොතේදී මේක P&L charge කිරීම සිද්ධ වෙන්නේ නැහැ. මේක ඩිරෙක්ට්ලි යන්නේ රිටර්න් earning වලට. ඊළඟට fair value to P&L instruments. එතකොට fair value to P&L වාගේ ඩෙබ්ට් ඉන්ස්ට්‍රුමන්ට් වෙන්නත් පුළුවන් ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට් වෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී all fair value changes යන්නේ profit or loss එක හරහා නැත්නම් P&L එක හරහා. දැන් අපි බලමු financial liability එක subsequent measurement එක කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාගේ financial liability එක amortized cost නම් තියෙන්නේ. ඒකේ යන interest expense එක fair value gain or losses සහ gain or losses on derecognition යන්නේ P&L එකට. ඊළඟට fair value to P&L designate කරමු නැති එක තුන්වෙනි එක. ඒ කියන්නේ fair value to අනිවාර්යයෙන්ම යන එකක් නා ඒකේ fair value gain or losses යන්නේ P&L එක හරහා. උදාහරණයක් තමයි derivative එක. derivative එකක් අපි default යන්නේ fair value to P&L. ඒක ඇමෝටයිස් කොස් ගිහිල්ලා අපි බලෙන් ඩෙසිග්නේට් කරන එකක් නෙමෙයි. ඉතින් මේ මැද තියෙන්නේ අන්න ඒ වගේම බලෙන් අපි fair to P&L දාන ඒවා.
ඉතින් උදාහරණයක් විදිහට ඔයාගේ මොකක් හරි ෆයිනෑන්ෂල් ලයබිලිටි එකක් ඩිෆෝල්ට් යන්න ඕනේ ඇමෝටයිස් කොස් කැටගරි එකට. හැබැයි ඔයා accounting mismatch එක නැති වෙනවා කියලා ඔයා ඒක දානවා ඔයා ඩිසිග්නේට් කරනවා fair value to P&L. ඉතින් අන්න ඒ වගේ ඒවා ඔයාට සිද්ධ වෙනවා profit or loss හරහා යන්නේ fair value change එක credit රිස්ක එක බලපෑමකින් තොරව සිද්ධ වෙන ටික විතරයි. ඒතර ක්‍රෙඩිට් රිස්ක් එක වැඩි වෙලා එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෙඩිට් ක්වොලිටි එක ඩිටෝරියේට් වෙලා යන ඒවා ඔයාලට charge කරන්න OCI එකට. අපි ඒක කලිනුත් කතා කළා තැන් කීපයකදී. ඉතින් නමුත් එතනදිත් අපිට පොඩි ඔප්ෂන් එකක් තිබ්බා. මෙහෙම OCI දාද්දි ඒකෙනුත් accounting mismatch එක create වෙනවා නම් ඔයාලට පුළුවන් ඔක්කොම ටික P&L දාන්න. ඉතින් මේවා judgmental areas but you have to prove it before using those options. දැන් අපි කතා කරන්න යන්නේ reclassification කියන area එක පිළිබඳව. ඉතින් අපි දැන් classify කළා initially අපේ financial assets financial liabilities මොන ඒ කැටගරි වලටද මේව යන්න ඕනේ කියලා. දැන් අපි කතා කරන්න යන්නේ අපි ටික කාලයක් ගියාට පස්සේ හිතනවා මේ අපි මුලින් දාපු කැටගරීස් මේවට හරියන්නේ නැහැ. අපි මේවා මාරු කරන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් බලන්න යන්නේ එහෙම කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම financial assets අපිට reclassify කරන්න පුළුවන්. නමුත් financial liabilities අපිට reclassify කරන්න බැහැ. ඉතින් ඔයාලට මතක නම් financial asset වල අපිට තිබ්බා equity instrument වලට option එක fair value to OCI classification එක. හැබැයි ඒක තෝරගත්තොත් අපිට ආපහු හැරෙන්න බැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක ඇරෙන්න අනිත් හැම වෙලේම financial assets අපිට reclassify කරන්න පුළුවන්. හැබැයි ස්ටෑන්ඩඩ් එක ඉතා පැහැදිලිව කියනවා ඔයාට ඔයාගේ ඉන්ටෙන්ෂන් එක මාරු වුණාට මේක reclassify වෙන්නේ නැහැ. ඔයාගේ activities to නැත්නම් business model එක change වුණා කියන එක prove කරන්න වෙනවා ඔයා reclassification එක කරන්න නම්. හරි. ඊළඟට අපි කතා කරන්නේ derecognition කියන area එක. දැන් අපි අපේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක අයිඩෙන්ටිෆයි කරලා තියෙන ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් අපිට ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගලවලා අයින් කරන්න පුළුවන් අපේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකේ මොන වගේ අවස්ථාවලදීද කියලා දැන් අපි කතා කරන්න යන්නේ. මේක අපි කොටස් දෙකකට වෙන් කරනවා. මුලින්ම කතා කරනවා derecognition of financial asset ඊට පස්සේ financial liability. ඉතින් මේ මොන අවස්ථාවේ වුණත් අපි මුලින්ම තීරණය කරන්න ඕන දේ තමයි අපි derecognize කරන්නේ සම්පූර්ණ financial instrument එකද එහෙම නැත්නම් part of it. ඒක තමයි මුලින්ම ගන්න ඕන decision එක. ඉතින් මේ part of asset derecognize කරන්න අපිට කැමති විදිහට බෑ. ඒකට ස්ටෑන්ඩඩ් එකේ section 3.2.2 වල කියනවා විශේෂ අවස්ථා කිහිපයක්. ඉතින් ඒ අවස්ථා කිහිපේ ඇරෙන්න අනිත් සෑම වෙලාවකදීම ඔයාලට entire asset එක තමයි derecognize කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් derecognize කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ප්‍රධාන කොන්දේසි දෙක මීට් වුණොත් විතරයි. පළවෙනි එක එතකොට මේ දෙකේ එකක් මීට් වෙනවා නම් ඔයාලට පුළුවන් ෆයිනෑන්ෂල් ඇසෙට් එක derecognize කරන්න. ඉතින් මගේ ක්‍රයිටීරියා මොනවද කියලා කතා කරන්න කලින් ඔයාලට පුංචි අදහසක් දෙන්න මේ derecognition කියන ඒරියා එක ගැන. LKS 39 වලට කම්පෙයාර් කළොත් මේ ඒරියා එක මේකෙදි මේ derecognition කියන ඒරියා එකට ලොකු වැදගත්කමක් දීලා තියෙනවා SLFRS 9 වල. ඒකට හේතුව තමයි අර කිව්ව 2008 කාලේ වෙච්ච සිනාරියෝ එක toxic asset එහෙම නැත්නම් bad asset අපිට පුළුවන් easily අපේ balance sheet එකේ අයින් කරලා අපිට හොඳ balance sheet එකක් පෙන්වන්න. ඉතින් අන්න එහෙම කරන්න පුළුවන්කම තිබ්බ IS 39 වල තිබ්බ limitation අයින් කළා ලොකු process එකක් එක ලොකු decision tree එකක් එක SLFRS 9 එකේ මේ derecognition කියන කොටස හඳුන්වා දීලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මොනවද මේ ක්‍රයිටීරියා කියලා. ඉතින් asset එකක් ඔයාලා derecognize කරන්න නම් පළවෙනි දේ තමයි ඒ asset එකේ ඔයාලට හම් වෙන cash flows ටික expire වෙන්න ඕනේ. එහෙමනම් ඔයාලට පුළුවන් ඒක derecognize කරන්න. දෙවෙනි එක ඔයාගේ asset එක transfer කළොත්. ඉතින් මේක අපිට නිකම්ම conclude කරන්න බෑ. ඒකෙදි තියෙනවා sub criteria.
ඉතින් ඇත්තටම ඔයාගේ ෆයිනෑන්ෂල් ඇසෙට් එක ට්‍රාන්ස්ෆර් එකක් වුණාද නැද්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න මෙන්න මේ සබ් ක්‍රයිටීරියාස් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ ට්‍රාන්ස්ෆර් එකේදී ඔයාට කන්ට්‍රැක්චුවල් රයිට් එක ඔයාගේ කෑෂ් ෆ්ලෝස් ඔයාට ලබා ගන්න තිබෙන කන්ට්‍රැක්චුවල් රයිට් එක ඔයා ට්‍රාන්ස්ෆර් කළාද කියලා බලනවා. ඔයා එහෙම ට්‍රාන්ස්ෆර් කරේ නැතිනම් ඔයා තව පාටියකට ඒ හම්බෙන්න කෑෂ් ෆ්ලෝස් ටික ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවද කියලා බලනවා දෙවෙනි ක්‍රයිටීරියා එකේ. එතකොට පළවෙනි ක්‍රයිටීරියා එක කියන්නේ ට්‍රාන්ස්ෆර් එකක් වෙන්න පුළුවන් ඔයා ඔයාගේ ඇසෙට් එකේ කෑෂ් ෆ්ලෝස් ටික වෙන කාට හරි අයිතිය පවරලා නම්. ඔයා ඔයාගේ ෆයිනෑන්ෂල් ඇසෙට් එකේ හම්බෙන කෑෂ් ෆ්ලෝස් ටික ලබා ගැනීමේ අයිතිය කාටවත් පවරලා නැහැ දෙවෙනි ක්‍රයිටීරියා එකේදී. නමුත් ඔයා තුන්වන පාර්ශ්වයකට පොරොන්දු වෙලා ඒකෙන් හම්බෙන කෑෂ් ෆ්ලෝස් ටික ඒ පාර්ශ්වයට ගෙවන්න. එතකොට වෙන්නේ ඉන් සබ්ස්ටන්ස් වාට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පළවෙනි එකේදී නම් ඔයා කෙලින්ම ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරනවා. දෙවෙනි අවස්ථාවේදී ඔයාට හම්බ වෙලා ඔයා තව පාටියකට ගෙවනවා. එතකොට either way ඔයා ඉන් සබ්ස්ටන්ස් මේක ට්‍රාන්ස්ෆර් එකක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ට්‍රාන්ස්ෆර් එක කොලිෆයි වෙන්න ඕනේ ඩීරකනිෂන් එකට. ඒක දැන් බලන්න රිස්ක් ඇන්ඩ් රිවෝඩ් සබ්ස්ටැන්ෂියල් ට්‍රාන්ස්ෆර් වෙලාද කියලා. ඉතින් ඒකෙදි සෙක්ෂන් 3.2.6 එකේ තියෙන කන්ඩිෂන් සැටිස්ෆයි වෙන්න ඕනේ මේ ට්‍රාන්ස්ෆර් එක කොලිෆයිඩ් ට්‍රාන්ස්ෆර් එකක් වෙන්න. ඉතින් සමරයක් විදිහට ගත්තාම ඔයාගේ ඇසෙට් එකක් ඩීරකග්නයිස් වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එකක් තමයි කෑෂ් ෆ්ලෝස් එක්ස්පයර් වුණොත් එහෙම නැත්නම් ඔයාගේ ඇසෙට් එක ඔයා ට්‍රාන්ස්ෆර් කළොත්. ඉතින් ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාට වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒ මොන විදි දෙක වුණත් ඔයා බලන්න ඕනේ සබ්ස්ටැන්ෂියලි ඔයාගේ රිස්ක් ඇන්ඩ් රිවෝඩ් පාස් වෙලාද එහෙම නැත්නම් අපි කියනවා මේ ට්‍රාන්ස්ෆර් එක කොලිෆයි වෙලා තියෙනවද ඩීරකග්නිෂන් ක්‍රයිටීරියා වලට. සෙක්ෂන් 3.2.6 වල මෙන්ෂන් කරලා තියෙනවා. මම අර කලින් කිව්ව හේතුව නිසා මේ ස්ටෑන්ඩ් එක එහෙම නැත්නම් SLFRS 9 ස්ටෑන්ඩ් එක මේ ෆයිනෑන්ෂල් ඇසෙට් ඩීරකග්නිෂන් එක ගැන ගොඩක් කෙයාෆුලි බලලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ ෆයිනෑන්ෂල් ඇසෙට් එක ඩීරකග්නයිස් කරන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය කරන්න ඔයාලට ඩිසිෂන් ට්‍රී එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා සෙක්ෂන් B වල 3.2.1 වල. ඉතින් මේ ඩිසිෂන් ට්‍රී කීවොත් ඔයාට මම කලින් විස්තර කළ දේවල් ටික හොඳින් පැහැදිලි වෙයි. ඊළඟට ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් ඩීරකග්නයිස් කරද්දී ඒ කියන්නේ අර ක්‍රයිටීරියා මීට් වෙලා ඔයා ඩීරකග්නයිස් කරනවා නම් ඔයාට ඩීරකග්නයිස් කරන දවසේ ඔයාගේ ඇසෙට් එකේ තිබ්බ කැරීන් amount එකයි ඔයාට හම්බෙන ප්‍රොසීඩ් වලයි ඩිෆරන්ස් එක ඒ කියන්නේ ඔයාගේ ගේන් නෝ ලොස් එක ඔයා charge කරනවා P&L එකට. දැන් අපි බලන්න යන්නේ ෆයිනෑන්ෂල් ලයබිලිටි එක ඩීරකග්නයිස් කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. ඉතින් ස්ටෑන්ඩඩ් එක කියනවා ඔයාගේ ෆයිනෑන්ෂල් ලයබිලිටි එකක් ඔයා ඩීරකග්නයිස් කරන්නේ ඔයාගේ obligation in the contract discharge එහෙම නැත්නම් cancelled or expired. ඔයාට මොකක් හරි ගෙවන්න තියෙන මුදලක් ගෙවීමේ කාලය එක්ස්පයර් වුණා නම් cancel වුණා නම් හරි discharge වුණා නම් ඔයා ඒකේ වගකීමෙන් නිදහස් වුණා නම් ඔයාගේ liability ඩීරකග්නයිස් කරන්න පුළුවන් කියලා ස්ටෑන්ඩඩ් එක කියනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී ස්ටෑන්ඩඩ් එක කියනවා financial liabilities extinguished ඒ කියන්නේ ඉවත් වෙලා ගියා. දෙන්න ඔයාට පුළුවන් ඩීරකග්නයිස් කරන්න. ඉතින් මේකෙදිත් ඇසෙට් එකේ වගේම ඩීරකග්නයිස් කරන දවසේ ඔයාගේ carrying amount එක financial liability සහ consideration paid ඔයාට මේක ඩිස්චාර්ජ් කරද්දී කැන්සල් කරද්දී එක්ස්පයර් කරද්දී ඔයාට යම්කිසි මුදලක් ගෙවන්න වුණා නම් අන්න ඒ ගෙවන්න උන මුදලයි ඔයාගේ carrying amount එක ඒක balance sheet එකේ තියෙන liability amount එකේ difference එක P&L charge කරන්න කියලා ස්ටෑන්ඩඩ් එක කියනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මොඩිෆිකේෂන් කියන ඒරියා එක ගැන. ඉතින් මේකත් ඩීරකග්නිෂන් එක වගේම ගොඩක් වැදගත් ඒරියා එකක්. ඉතින් මෙතෙන්දී අපි කතා කරන්නේ අපි දන්නවා අපි ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා කියන්නේ කොන්ට්‍රැක්ට් එකක්. ඉතින් මේ කොන්ට්‍රැක්ට් එකේ තියෙනවා අපේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්. එහෙම නැත්නම් අපි කියනවා
කන්ට්‍රක්චුවල් ටර්ම්ස් තියෙන. ඉතින් මේ ටර්ම්ස් අපිට සමහරලාට මේ පීරියඩ් එක අතර මැද වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවට නැත්නම් මේ වගේ මොඩිෆිකේෂන් එකක් වුණ වෙලාවට මේ ඇසෙට්ටෝ ලයිබිලිටියට අපි මොකක්ද කරන්න කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඉතින් මේකට හොඳම උදාහරණ තමයි අපි මේ වීඩියෝේ කතා කරන කාලේ තියෙන මේ COVID-19 පැන්ඩමික් සිටුවේෂන් එකත් එක්ක සෙන්ට්‍රල් බෑන්ක් එක ඉන්ට්‍රොඩියුස් කළා මොරටෝරියම් එකක්. ඉතින් ආයේ මොරටෝරියම් එක ගැන තාමත් අයිඩිය එකක් නැත්තම් මම ඒ සම්බන්ධයෙන්ුත් වීඩියෝ එකක් පබ්ලිෂ් කළා accounting කුප්පිය YouTube channel එකේ. ඉතින් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට ඒ වීඩියෝ එකේ link එකත් ඕනනම් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ මොරටෝරියම් එකට අනුව ඔයාලට පුළුවන් ඔයා ජෙනරල් පබ්ලික් කෙනෙක් නම් එහෙම නැත්නම් බිස්නස්මන් කෙනෙක් නම් ඔයාලට මාස 6ක වගේ දිගු කාලයකට සහන කාලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් ඔයා රික්වෙස්ට් කරලා ලබා ගත්තොත් ඔයාගේ ලෝන් එකේ ඔයා රික්වෙස්ට් කරලා ගන්න සහන කාලයේ ඔයාගේ ලෝන් එකේ ටර්ම් එක වැඩි වෙන්න හේතු වෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු ඔයාගේ රිමේනින් තව පේ කරන්න තියෙන මාස 60යි. නමුත් ඔයා මේ මොරටෝරියම් එකේ සහන කාලේ මාස 6ක් ලබා ගන්න. එතකොට ඔයාගේ සම්පූර්ණ ලෝන් එකේ කාලේ මාස 66ක් දක්වා වැඩි වෙනවා. ඉතින් ඒක ඔයාගේ අපි කියනවා කන්ට්‍රැක්චුවල් කෑෂ් ෆ්ලෝස් වල සිද්ධ වෙන මොඩිෆිකේෂන් එකක්. මොකද ඔයා මාස 6ක් මුලින් ගෙවන්නේ නැතුව ඒක අගදී තමයි ගෙවන්නේ. ඉතින් මේ වගේ සිටුවේෂන් එකක් අපි කියන මොඩිෆිකේෂන් එකක් කියලා. ඉතින් ඒකදී බලන්න ඕනේ මේ මොඩිෆිකේෂන් එක සබ්ස්ටැන්ෂියල්ද කියලා. ඉතින් සබ්ස්ටැන්ෂියල්ද කියලා බලද්දී අපිට ක්වොන්ටිටේටිව් and ක්වොලිටේටිව් ඇනලිසිස් එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයා හිතනවා නම් මේක සබ්ස්ටැන්ෂියල් කියලා ඔයාට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේක ඩීරෙකග්නයිස් කරන්න. හැබැයි ඔයාට මේ ක්වොලිටේටිව් and ක්වොන්ටිටේටිව් ඇනලිසිස් එකේදී ඔයාට හිතනවා නම් මේක සබ්ස්ටැන්ෂියල් නැහැ කියලා මේක කන්ටිනියු කරන්න ඕනේ ඩීරෙකග්නයිස් කරන්න නැතුව. මෙන්න මේ ඩිසිෂන් දෙකේදී අපි account කරන විදිහ ගැන දැන් අපි කතා කරමු. ඉතින් ඔයා ෆයිනෑන්ෂල් ඇසෙට් එක ඩීරෙකග්නයිස් කරන්නේ නැහැ කියලා, ඒ කියන්නේ සිග්නිෆිකන්ට් මොඩිෆිකේෂන් එකක් නැහැ කියලා ඩිසයිඩ් කළොත් ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ gross carrying amount එක ඩිටර්මයින් කරගන්න. ඒ කියන්නේ අලුත් cash flows ටික ඩිස්කවුන්ට් කරලා අලුත් carrying amount එක ඔයාලට බුක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී දැන්ට තියෙන amount එක අලුත් amount එකද ඩිෆරන්ස් එක ඔයා P&L charge කරනවා. ඉතින් මොනවා හරි fee එකක් හරි cost එකක් හරි incur කරන්න උනා නම් මේ modification එකදී ඒකත් වගේ මේ gross carrying amount කියන එක determine කරද්දී add කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ modification එක significant modification එකක් නම් ඔයා කරන්නේ ඔයාගේ asset එක derecognize කරන එක. ඉතින් ඒ වෙලාවේදී ඔයාගේ පරණ asset එක dispose කරලා අලුත් asset එකක් book වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී පරණ asset එක dispose කරද්දී ඔයාගේ පරණ asset එකේ carrying amount එක අලුත් asset එකේ fair value එක අතර difference එක P&L charge කරනවා. ඊළඟට financial liability වලත් අර වගේමයි ඔයා derecognize කරගන්නේ නැහැ කියලා ඔයා decide කළොත් ඔයාගේ අලුත් ඔයාගේ පරණ liability එකම change වෙනවා අලුත් cash flows වලට. එතකොට මේ difference එක ඔයා P&L charge කරනවා. මොන හරි cost එකක් තිබුත් ඒකත් adjust කරලා තමයි carrying amount එක ගන්න. ඒ වගේම derecognize කරගන්න decision එකත් ඔයාගේ all liability එක derecognize වෙනවා. ඒකේ gain or loss එක P&L charge වෙනවා. ඉතින් එතෙන්දී අලුත් liability එකක් ඔයාගේ balance sheet එකේ book වීමක් සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා IFRS 9 standard එකේ තියෙන මේජම areas කීපයක් ඔයාලා මේ වීඩියෝ එකෙන් හොඳට අවබෝධයක් ලබා ගත්තා. ඉතින් ඔයාලා දන්නවා මේ ස්ටෑන්ඩඩ් එකේ තව ඉතුරුලා තියෙන්නේ කොටස් දෙකක් පමණයි. ඒ තමයි impairment, embedded derivatives and hedge accounting කියන part එක. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක පටන් ගද්දිත් පැහැදිලි කළා වගේ මේ ස්ටෑන්ඩඩ් එක ඉතා විශාල ස්ටෑන්ඩඩ් එකක්. ඒ වගේම ලොකු ස්කෝප් එකක් තියෙන ස්ටෑන්ඩඩ් එකක්. ඒක නිසා තමයි ඔයාලටත් මේක සංකීර්ණයි කියලා තේරලා ඇත්තේ. ඉතින් ඇත්තට මේ impairment hedge accounting කියන
ඒරියස්වලට වෙනම ලොකු ටයිම්යක් කන්සිම් වෙන ඉතින් ඒක නිසයි මම මේවා වෙනම වීඩියක් විදිහට ඔයාලට පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙන්නේ එකකවන්ටිං කුප්පේ YouTube චැනල් එක ඉති මේ ඉම්පයාමන්ට් කියන වීඩියෝ එකෙද මම ඔලත්තේ කතා කරනවා තේරීවලට අමතරව ප්‍රක්ටිකලි මැනිෆෙක්චරින් කම්පැනිය එක ප්‍රක්ටිකලි බෑන්ක එක කොහොමද මේ ඉම්පයාමන්ට් කියන එක කැල් කරන්න කියලා තිම්මං ඒක වලට කැල් කල්ලම පෙන්න්නනවා ඒ වගේ මේ හෙච්ච කවුන්ටින් කොහොමද එල්කේස් 39 අනු හෙච් කරන්නේ එස්ලෆාරස් 9 අනු කොම හෙච්ච කවුන්ටින් අපි කරන්න කියලා මොනද රික්වයමන් කියලා අපි පාට්‍රිය එක කැනෙස්ලෆාරස් 9 වීඩියෝ පාට්‍රිය එකේදී කතා කරන්න බලාපොරොත්වෙනවා ඉතින් මම හිතනවා ඔයාලට මේ ස්ලෆාරස් 9 ගැන හොඳ අවබෝධයක් ලැබෙන් නැති කියලා මේ වීඩියක බැලුවාම ඉතින් මොනහරි වලට ප්‍රශ්න තියෙනනම් මගින් අහල දැනගන්න ඔයාලට පුළුවන් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ප්‍රශ්න කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ඒවට පිළිතුරු ලබා දෙනවා ඉතින් මේ වගේ ඉතා වැදගත් ඒ වගේම ඉතා අමාරු කකවන්ටිං ස්ටෑන්ඩඩ් ඔයාලට සරලව ඉගෙන ගන්න අවශ්‍යනා ඔයාලට කරන්න තියෙන අපේ ෆේස්බුක් පේජ් එක ලයික් කරලා අපේ YouTube චැනල් එක සබස්ක්‍රයිබ් කරන එක අපිත් එක්ක දිගටම ඉන්දියොත් ඔයාලට මේ එකකවන්ටන්සි ෆිල්ඩ එකේ තියෙන සෑම එකකවන්ටිං ස්ටෑනඩ් එකම් වගේම ෆයිනන්ස් මැනේජ්මන්ට් ටැක්සේෂන් ඔඩිටින් වගේ අනිකුත් විෂධාරාවනයට තේද ප්‍රීවීඩියෝස් ලබාගන්න පුළුවන් ඉතින් එකකවන්ටිං කුප්පිය අපේ YouTube චැනල එක වීඩියෝස් නරම් බලාවලගේ දැනුම වර්ධනය කරගන්න මොකද අන්න එතකොට තමයි අපේ මේ ඔබ්ජෙක්ටව එක ඇචව වෙන්නේ හරි තැංකවරිමච් හැමෝටම